නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කියන්නේ අනන්ත ගුණයන්ගෙන් යුක්ත උත්තමයාණන් වහන්සේ. මේ ලෝක සත්‍යයා නැමැති පුහුදුන් සත්‍යයා නැමැති දුගී ජනතාවට ධර්මයේ නැමැති අමෘතයේදී සනසා වදාළ එකම ශාස්ත්‍රූන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අනෙකුත් ශාස්ත්‍රූවරු මේ ලෝකයට පහළ වෙලා නොඑක් ධර්මයන් දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයෙන් සැනසී ලබන උතුම්ම නිවනක්. නොඑක් ධර්මයන් මැත්තේ යැපිලා නොඑක් ධර්මයන් ඔස්සේ ගිහින් පින්වත්නි මේ ශාසනය නොඑක් විවිධාකාර ධර්මයන් තිබුණත් ශාසන තිබුණත් නිවි සැනසෙන්න පුළුවන් එකම දහම් මගක් දේශනා කළ එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය හැරුණුකොට රූපකාය අචින්තිය වූ ගුණයන්ගෙන් යුක්තයි. තථාගතයන්න් වහන්සේගේ පින්වත්නි රූපයට සමාන කරන්න, කටහඬට සමාන කරන්න තවත් මේ ලෝකේ කටහඬක් ඇත්තේ නැහැ. තථාගතයන්න් වහන්සේගේ රූප සම්පත්තියට සමාන කරන්න මේ ලෝකේ තවත් රූප සම්පත්තියක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට ඒ ගමන් ලීලාවට සමාන කරන්න තවත් සත්‍යයක් ඇත්තේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොව මත පාද ස්පර්ශය කරනකොට සමානවම පාදයන් තබනවා. සමං පාදං භූමින් නික්ඛිපති සමං පාදං උද්ධරති. සමානවම පාදයන් ඔසවනවා. පින්වත්නි, මේක අධ්‍යයනය කරලා බලන්න. තථාගතයන්න් වහන්සේගේ ඒ ගමන් ලීලාව මේ ලෝකේ කිසිදු සත්‍යයකට කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමානවම පාදයන් ස්පර්ශ කරනවා. අද සත්‍යය පින්වත්නි පාදයන් තබනකොට විලුඹ තියලයි ඉතුරු කොටස් පාදයේ තියන්නේ. නමුත් තථාගතයන්න් වහන්සේගේ යටිපතුල ਸਰව සම්පූර්ණවම එක මොහොතේ එක විටකම පාද ස්පර්ශය ලබනවා. ඒ වගේම සමානවම හැසෙනවා. මේ පින්වත්නි, මේ විදිහ කල්පනා කරලා නුවණින් දැක්කොත් කොයිතරම්නම් සංවර ලීලාවකින් තථාගතයන්න් වහන්සේ ගම් දනව් නියම් ගම් පසු කරමින් ලෝක සත්‍යයා කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවෙන් වැඩියාද කියන එක පින්වත්නි සිහි කරන මාත්‍රකින්ම තථාගතයන්න් වහන්සේ කෙරෙහි පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. තථාගතයන්න් වහන්සේ කෙරෙහි පින්වත්නි මේ උපදින ශ්‍රද්ධා මාත්‍රයම ඇති යම් කෙනෙකුට මේ යෝනිසෝ මනසිකාරය කියන මේ ධර්ම මාර්ගය තුල යන්න වීරිය කරන්න. අපි අද ගොඩක් වෙලාවට දර්ශනය මත පදනම් වෙලා හිටියට පින්වත්නි පූර්වාංගම ධර්මයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. තථාගතයන්න් වහන්සේගේ පින්වත්නි මේ ධර්මකාය හැරුණුකොට රූපකාය පිළිබඳව මෙනෙහි කරනකොට දෙතිස් මහා පුරිස ලක්ෂණයන් පිළිබඳව කල්පනා කරනකොට පින්වත්නි ඒ කල්පනා කරන මාත්‍රම ඇති අචින්තය වූ සිතුවිලි පහළ වෙන්න ඒ ශ්‍රද්ධාවම ඇති. අද අපිට හිතෙනවා පින්වත්නි මේ ලෝකයේ තුල සුභ සංඥාවන් හොයාගෙන යන්න. අපි අද මේ ලෝකයේ තුල සුභ සංඥාවන් හොයාගෙන යනවා. අපිට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ජීවිතේ මම කැප කරනවා. බුදුරජාණන් වහන්සේගේ අචින්තීය වූ රූපයන් වෙනුවෙන් අචින්තීය වූ රූපය වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් මේ ජීවිතේ මම කැප කරනවා. පින්වත්නි, අනන්ත සංසාරයක් පුරාවටම අපි ආවේ ක්ලේශයන් භුක්ති විඳින්න. මේ ආපු ක්ලේශයන් පින්වත්නි අපි දින 100ක් ගත්තොත් මේ එක දවසක් අපි
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැපවීම කරනවා වගේ මේ ආත්ම දසදහසක් ගතයින් පස්සේ එක ආත්මයක් අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප කරන්න බැරි මොකක්ද? මේ කෙලෙස්යන් පසුපස ගිහින් අපි දුක් විඳිනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් මෙනෙහි කරනකොට පින්වත්නි මේකේ ආදීනවක් ඇත්තේ නැහැ. තථාගතයන්න් වහන්සේ මොනතරම් ලස්සනට ධර්ම දේශනා කරාද? අනෙකුත් මිනිස්යන් තුල තියෙන ලක්ෂණයන් තුලින්මයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. අපේ හිතේ කෙලෙස් වලින්මයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. අපිට පුළුවන් නම් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අධ්‍යයනය කරලා බුදුරජාණන් වහන්සේ කොයි වගේ රූප සම්පත්තියකින් යුක්තයිද කියලා මෙනෙහි කරගෙන බුදුරජාණන් වහන්සේ මනසින් මවාගත් රූපයට වන්දනා කරන්න පින්වත්නි අචින්තිය ගුණයක් ඇති වෙනවා. තමන්ගේ සිත් සතන් තුළ මහා කුසලයක් ඇති වෙනවා තමන් තුළ. පින්වත්නි මේ ශ්‍රද්ධාව තමයි දවසක අපි නිවනට අරන් යන්නේ. අපිට මේ ශ්‍රද්ධාව තියෙනවා නම් පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ තථාගතයන්න් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ වචනය පිළිබඳත් අපි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. වීරිය ඇති වෙනවා. ශ්‍රද්ධා මාත්‍රයෙන්මයි පින්වත්නි වීරිය ඇති වෙන්නේ. ඒ නිසා උත්සාහවත් වෙන්න පින්වත්නි බුදු ගුණයන් මෙනෙහි කරන්න. ඒ වගේම තථාගතයන්න් වහන්සේට ඒ විදිහට ගරු සත්කාර කරනකොට පින්වත්නි අද අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ තරම්ම වූ ශ්‍රද්ධාවක් නැති නිසා ධර්මයේ කෙරෙහි ඒ තරම්ම ශ්‍රද්ධාවක් නැති නිසා ධර්මයක් වැඩෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දිය යුතු තැන දීලා අපේ හදවත තුලින් දීලා ඇත්තේ නැහැ. පින්වත්නි අපි මුළු දවස මුළුල්ලේ ගත්තොත් අපි උදේ පටන් රාත්‍රී කාලේ නිින්දට යනකම් අපි සිතන්නේ අකුසල් සහගත සිතුවිලි. හිතලා බලන්න මගේ ජීවිතේ එක දවසක් මම බුදුරජාණන් වහන්සේ ගැන මෙවැනි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට බොහෝ වෙලාවට ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන්න ගියන් පස්සේ බොහෝ වූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ රූපකාය මනසේ ගොඩනගාගෙන මුළු දවසක් මුළුල්ලේ අපිට බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන් නම් පින්වත්නි අපි කල්පනා කරලා බලන්න ඕන මගේ ජීවිතේ මම බුදුරජාණන් වහන්සේ කොයි තැනකද තැන්පත් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට මම කොයි තැනක්ද දීලා තියෙන්නේ. මගේ ජීවිතේ මම වැඩිපුරක්ම දීලා තියෙන්නේ කෙලෙස් වලට මූලස්ථානයක්. පින්වත්නි මේ හිත කියලා කියන්නේ කෙලෙස් පසුපස නිතරම කෙලෙස් හඹාගෙන යන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරනවා නම් අචින්තය රූපකාය පිළිබඳව මෙනෙහි කරනවා නම් පින්වත්නි ඒක හිතට පුදුමාකාර සැනසීමක්. ඒ වගේම ධර්මය කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උත්තරීතර ධර්මය මේ ලෝකේ යම් කිසිම දෙයක් කනට වැකෙනවා නම් ඒ ධර්මයන් අතුරෙන් රස වූ ධර්මය පින්වත්නි අපි ධර්මයක් ශ්‍රවණය කරනකොට එක් තැනක තැන්පත් වෙලා ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්න ඕන. අපි වැඩ කරන ගමන් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒක ධර්මයට කරන අගෞරවයක්. අපිට හිතෙන්නට පුළුවන් මගේ ජීවිතේ නොයි කාර්ය බහුල තත්ත්වයක් තියෙන නිසා මට මේ දේ කරන්න අපහසුයි කියලා. කලින් මතක් කරා වගේ පින්වත්නි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ නොඑක් දේවල් කියලා හිතලා හිත සාධාරණීකරණය කරන්න. ඔයත්තන් ඒ වෙලාවට හිතන්න මගේ ජීවිතේ මම මොනතරම් වැඩ රාජකාරී මොනතරම් දේවල් තිබුණත් මම මගේ කටයුතු අතපසු කරගත්තේ නැහැ. කන්න ඕන වෙලාවට මම කැම ටික ගත්තා නම් මගේ අනෙකුත් වැඩ කටයුතු ටික මම කොහොම හරි කරගත්තා නම් පින්වත්නි මේ ධර්මයක් අහනවා පැයක් යන්නේ කාලයක් දවසකට හෝ වෙන් කර ගන්නවා කියන කාරණාවක් කරන්න බැරි ඒක හිතේ තියෙන ක්ලේශ ධර්මතාවයක්. එතකොට ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා න උපාහනාරූල් හස්ස අගිලානස්ස ධම්මං දේශිස්සාමීති සික්ඛාකරණීය. පාවහන් පයලාගෙන සිටින පිරිසට ධර්මයේ දේශනා නොකරමි හික්මිය යුතුය. ඒ වගේම න සයනගතස්ස අගිලානස්ස ධම්මං දේශිස්සාමීති සික්ඛාකරණීය. නිදාගෙන ඉන්න කෙනාට ධර්මය නොගිලන් වූ නිදාගෙන ඉන්න කෙනාට ධර්මයේ දේශනා නොකරමි හික්මිය යුතුය. එතකොට මේ විදිහට
බුදුරජාණන් වහන්සේ සේකියා පනවනවා, ශික්ෂාපදයන් පනවනවා. මෙන්න මේ අයට යම් කිසි කෙනෙක් ඉදිරියෙන් යනවා නම් මේ ඉදිරියෙන් යන කෙනාට ධර්මය කියන කෙනා පිටුපසින් යනවා නම් ඉදිරියෙන් යන කෙනාට ධර්මය නොකිය යුතුයි. පින්වත්නි, ඇයි මේ විදිහට දේශනා කරන්නේ? ධර්මයට ලැබිය යුතු තැනක් තියෙනවා. මේක උත්තරීතර ධර්මයක්, නිර්මල වූ ධර්මයක්. මේ ධර්මයේ ගෞරවයක් අපිට නැතිනම් පින්වත්නි, අපි සමහරක් දේවල් අද අතහැරලා තියෙන සුළුපටු දේවල් කියලා. නමුත් මේ සියුම් දේවල් වලින් අපේ ජීවිත අද බොහෝ කොට විනාශ වෙලා තියෙනවා. සමහරක් දේවල් තාමත් සියුම් දෙයක් නිසා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා හුරු විය යුතුයි මේ සියුම් ධර්මතා වුණත් පින්නත් හදා ගන්න. මේ ටික හදා නොගත්ත නිසා අද අපිට නිවන වැහිලා තියෙනවා කියන කාරණාව අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදි වර්ජිත වෙන්න. භෝජනේ මත්තඤ්ඤ භෝජනේ පමණ දැනගන්න. ඉන්ද්‍රියසු ගුත්තද්වාර. ඉන්ද්‍රියන්හි සංවරය ඇති කරගන්න. මේ වගේ බොහෝ දේශනා කළා තියෙනවා. කල්පනා කරලා බලන්න. ඔය ඇත්තන් පරයන්කයක් බැඳගෙන ධර්ම ශ්‍රවණය කරන්න බැරි නම් අපි නිදාගෙන ධර්ම ශ්‍රවණය කරනවා නම් පින්වත් මේ ධර්මයට තියෙන අගෞරවයක්. අපි වැඩ කටයුතු කරන ගමන් ධර්ම ශ්‍රවණය කරනවා නම් පින්වත් මේ ධර්මයට තියෙන අගෞරවයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ වැඩ කටයුතු කරන්නට අවශ්‍යමයි. ඉතින් ඒ කරන අවස්ථාවේදී අපිට මේ ධර්මය අපි ශ්‍රවණය කරන්නේ මහත් ගෞරවයකින් කියන කාරණා. පින්වත් මේක එකහෙලා ප්‍රතික්ෂේපයකටපත් වෙන්නේ නැහැ. නමුත් ඔය ඇත්තන් උත්සාහවත් වෙනවා නම් හැකි සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කරනකොට හිත එක තැනක තබාගෙන කයත් එක තැනක නිශ්චලව තබාගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මය අසන්නට ඕන. පින්වත්නි, මේ ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ තථාගත ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ නිවෙන්න තියෙන සැනසෙන්න තියෙන එකම මාර්ගය. අද ලෝක සත්‍යය මේක නොදන්නාකම නිසා බොහෝ ආකාරයෙන් දුක් විඳිනවා. බොහෝ ආකාරයෙන් කම්කටොළුවට පත් වෙනවා. විනත්නි අනවර ආග්‍ර අනමතග්වයන් භික්කවේ සංසාර පුබ්බා කෝටිනම් පඤ්ඤායති. මේ අති දීර්ඝ වූ සංසාරයක් පැමිණෙනවා. ඔය ඇත්තන්ගේ ජීවිතේ මේක ගලපලා බලන්න. මේ අනන්ත සංසාරයක් ඔය ඇත්තන් අද කෙනකෙනාගේ චරිතයන් දිහා බලනවා අපි. බුදුරජාණන් වහන්සේ මේ ආත්මය ඉපදුනා බෝධිසත්ව අවදීයේදී. එතකොට තවත් චරිත කතා බලනවා. නමුත් වෙනත් තමන්ගේ චරිත කතාවත් ඒ වගේමයි. මේ අති දීර්ඝ වූ සංසාරයක් නොඑක් තැන්වල වැටිලා ආවා. පින්වත්නි, අපි තවත් උත්සාහවත් වෙනවා නම් මෙන් ඉදිරියට යන්න පින්වත්නි. ඒ කාරණාව තමන්ගේ තියෙන කෙලෙස් බහුලත්වය නිසාමයි. තමන්ට කෙලෙස් තියෙන නිසාමයි මේ ලෝකයේ තියෙන දුකක්කම් කටලුවක් ගැන තේරෙන්නේ නැත්තේ. අපිට අපාය කියන කාරණාවම දකින්න අවශ්‍යතාවයක් නැහැ. අද ලෝක සත්‍ය විඳින දුක්කම් කටලුම ඇති පින්වත්නි. ඔය ඇත්තන්ගේ ජීවිතයේ ඔය ඇත්තන් මේ තාක් ලැබපු දුක්කම් කන්දරාවම ඇති මේ ජීවිතේ මිදෙන්න. නමුත් අපිට මේ දුක්කම් කටලු එනවා, නැවත ආපහු සතුටක් ලබනවා, ආපහු දුකක් එනවා, නැවතත් සතුටක් ලබනවා කියන මේ වගේ අවදීන් වල අපි ඉන්න නිසා අපිට මේ දුක කියන කාරණාව තේරෙන්නේ නැහැ. ඒ වගේම අපි මේ ලෝකයට කැමති. අපි අද නිවන් දකින්න ඕනයි කියලා හිතුවට අපි මේ සුභ සංඥා ලෝකේ සැපයි කියලා ගන්න ස්වභාවය නිසා තිනත්නි අපිට අද නිවන කියන කාරණාව වැහිලා තියෙනවා. ඒ නිසා මේ යන ගමනාන්තය වළක්වන්න. මේ ඔය ඇත්තන් යන සංසාරේ නවත්තන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ එදා දේශනා කළ විලාසයෙන්ම පින්වත්නි අද පිහිටනවා. ඉතින් අද ධර්ම දේශනාවට පින්වත්නි මූලාශ්‍ර කරගන්නේ සප්පාය පටිපදා සූත්‍රය. සප්පාය පටිපදා සූත්‍රය කියලා කියන්නේ පින්වත්නි මේ නිවනට සුදුසු වූ සප්පාය වූ ප්‍රතිපදාව. සබ්බ මඤ්ඤිත සමුග්ඝාත සප්පායං වූ භික්කවේ දේසිස්සාමි. මේ සියලුම තෘෂ්ණා මාන දෘෂ්ටි කියන මේ මඤ්ඤණාවන් විනාශය කරන්න සුදුසු වූ ධර්මය. මේක තවත් කෙටියෙන් කිව්වොත් එහෙම පින්වත්නි ඔය ඇත්තන්ට උදේ නැගිටපු වෙලාවෙන් ඉඳන් රාත්‍රී නිින්දට යනකම් බොහෝ මඤ්ඤණාවන් තියෙනවා.
ඒ කෙනකෙනාට අනුව වෙනස් වෙන නිසා ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න උදේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් මට එන හැඟීම් මොනවද? මට එන සිතුවිලි මොනවද? පින්වත් මේ යම් කිසිම වූ රූපයක් දැකීමෙන් යම් කිසි සද්දයක් ඇසීමෙන් මේ අහවල් කෙනා මේ අහවල් ශබ්ද මේ අහවල් ගඳ සුවඳ මේ අහවල් ස්පර්ශය එතකොට යම් කිසි දෙයක් මන ආයතන තුළින් කල්පනා කරනවා නම් ඇහෙන් දකින්න නැතුව යම් කිසි දෙයක් ගැන කල්පනා කරනවා නම් අතීත සිදුවීමක් අනාගත සිදුවීමක් මේ ආදී ඔයත්තම් බොහෝ කොට සිතුවිලි උපද්දවනවා. එතකොට මේක තමයි මඤ්ඤණාව කියලා කියන්නේ. මේක තමයි ලෝකයේ පිළිබඳ හැඟීමක් ඇති කරගන්නවා, හඟිනවා. මේ සූත්‍රය පින්නත් ඉතාමත්ම සමීපයි. මේ සූත්‍රෙම තමයි මූලපරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නොඑක් ආකාරය වලින් අපි පඨවිය මඤ්ඤණා කරනවා, ආපෝව තේජෝ වායෝ මඤ්ඤණා කරනවා. ඒ වගේම මේ දෙවිවරු මඤ්ඤණා කරනවා, ලෝක සත්වයව මඤ්ඤණා කරනවා කියලා මේ මූලපරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍ර දේශනාව මෙතන කෙටියෙන්ම දේශනා කරනවා. එතකොට මේ සූත්‍ර දේශනාවත් පෙන්වන්නේ තථාගතයන්න් වහන්සේ කතා කරන්නේ නිවන ගැන. සමහරක් විට තථාගතයන්න් වහන්සේ නිවනට මෙහායින් ප්‍රතිපදාව පනවන අවස්ථා තියෙනවා. නිවනට මෙහායින් කතා කරන ධර්ම සූත්‍ර දේශනා තියෙනවා. මේ සූත්‍රය කෙලින්ම පෙන්වන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි කතා කරන්නේ. ඒ නිසා තමයි කිව්වේ සියලුම මඤ්ඤණාව නැති කරන ප්‍රතිපදාව. සියලුම මඤ්ඤණාව නැති වෙන්නේ රහතන් වහන්සේට. සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේට මඤ්ඤණා කරන්නෙත් නැහැ නොකරන්නෙත් නැහැ. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මූලපරියාය සූත්‍රයේදී දේශනා කරන පඨවින් පඨවිතෝ සංයත්තා පඨවින් මඤ්ඤති. පෘථජ්ජන සත්‍යය පින්වත්නි මේ ලෝකේ පෘථජ්ජන සත්‍යය පෘථජ්ජන තිරිසන් සතෙක් හෝ වේවා දෙවි කෙනෙක් හෝ වේවා බ්‍රහ්මයෙක් හෝ වේවා මනුස්සයෙක් හෝ වේවා අපිට අද මේ පේන ලෝකය අම්මා වශයෙන්ම හඟිනවානේ. තමන්ගේ දරුවෙක් තමන්ගේ ස්වාමි බිරිඳ ඒ වගේම යම් කිසිම වූ අපේ ජීවිතේට එන ප්‍රශ්න ගැටලු මේ ලෝකයේ දේවල් පින්වත්නි පෘථජ්ජන සත්‍යය මේක මෙහෙමමයි මේ දේමයි මේ අම්මමයි මේ ලෝකයමයි කියලා මඤ්ඤණා කරනවා. නමුත් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ සෛක්ෂ අරහත් ඵලයට නොපැමිණු මේ ආර්යයන් වහන්සේලා මඤ්ඤණා කරන්නෙත් නැහැ නොකරන්නෙත් නැහැ අභිඥාය උන්වහන්සේලාට නුවණක් තියෙනවා. මෙන්න මෙතන මේ අම්මා කියන තැනක ඇති වෙන ධර්මතාවය මේකයි. අම්මා කියන ධර්මතාවය සංකතයි. නමුත් පෘථජ්ජන සත්‍යයට පින්වත්නි අම්මා කියනකොට අම්මා කියලා කෙනෙක් බාහිර ඉන්නවා. අතීතයේ ඉන්නවා. අනාගතයේ ඉන්නවා. මම කියලා කෙනෙක් ආධ්‍යාත්මය තුළ ඉන්නවා. මගෙන් බාහිර දෙයක් තියෙනවා. මේ විදිහට පින්වත්නි අද පෘථජ්ජන ස්වභාවය පින්වත්නි අමුතුවෙන්ම කියලා දෙන්න දෙයක් නැහැ. මොකද අද පෘථජ්ජන භූමිය තුළ ඉන්නවා නම් පින්වත්නි ඔයත්තන්ට මේ ලෝකේ විදිහින්ම පේනවා. මේ ලෝකයෙන් එතර වූ නිවනක් ගැන පේන්නේ. මේ අම්මා කියන තැන අම්මා වශයෙන්ම පේන තැනක් තියෙනවා. මේ gedara කියන තැන මේ වෙලාවේදී බණ අහනවාමයි කියලා දෙයක් තියෙනවා. මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරනවා කියලාම දෙයක් තියෙනවා. මේ ධර්ම ශ්‍රවණය කියලාම දෙයක් තියෙන්නේ ඇයි? පඨවින් පඨවිතෝ සංජානාති. පඨවිය වශයෙන්ම හැඳින ගන්නවා. මෙපමණ වෙලාවක ඉඳන් අහනවා. මෙපමණ වෙලාවක් අහන්න තියෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කල්හිම ඇසුරු කරගෙන ළඟ දුර වශයෙන් ඇසුරු කරගෙන ආත්මවත් වශයෙන් ඇසුරු කරගෙන පින්නත් මේ වෙලාවේදී අපේ ඇස් ඉදිරි පිටට යම් කිසි දුරකථනයකින් හෝ වේවා පරිගණකයකින් හෝ වේවා අනාත්මම වූ රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට පින්වත්නි අපි කරන්නේ සත්පුද්ගල භාවයක් මඤ්ඤණා කරනවා. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි මේ තිරයක් තුල අපි සාමාන්‍යයෙන් අපිට ඇස් ඉදිරි පිටට එන අම්මා දකින්නකොට ආත්ම සංඥාවක් ඇති වෙනවා කියන එක වෙන්න පුළුවන්. නමුත් අනාත්ම වූ තිරයක් ඉදිරි පිටත් පින්වත්නි අපිට ආත්ම සංඥාවක් එනවා. එතකොට අපි කරන්නේ පින්වත්නි මේ වෙලාවේදී ආත්ම වශයෙන්ම මඤ්ඤණා කරනවා. අනාත්ම වූ දෙයක් ආත්ම වශයෙන්ම මඤ්ඤණා කරනවා. පින්වත්නි මේ තරම්ම අවිද්‍යාවකින් යුක්ත වූ ලෝකයක් මේ අනාත්ම වූ තිරයක් ඉදිරියේදීත් අපිට ආත්ම සංඥාවක් එනවා.
පින්නත් මේ ආත්ම සංඥාව කියන දේ දුරු කරන්න පුළුවන්. මේ ආත්ම සංඥාව කියන දේ දුරු කරයින් පසුව අපිට බාහිර හමු වෙන කෙනෙක් නැහැ. ආධ්‍යාත්මය හමු වෙන කෙනෙක් නැහැ. මේ 11 ආකාර අතීත අනාගත වශයෙන් මේ පේන 11 ආකාර රූපෙම මිදීමක් තියෙනවා. එතකොට අපිට 11 ආකාර රූපයෙන් මිදෙන්න කියලා පින්නත්නේ 11 ආකාර රූපේ නැති කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ ප්‍රතිපදාව වඩනකොට 11 ආකාර වූ රූපයන් අපෙන් ගිලිහෙනවා. 11 ආකාර රූපයක් අපිට හමු නොවන තැනකට යනවා. ඉතින් ඒ විදිහට පින්නත්නේ ඒ සූත්‍ර දේශනාව මූලපරියාය සූත්‍රෙම කැටි කරලා මෙතන රූපේ පැත්තෙන් පනවනවා. තථාගතයන්න් වහන්සේ දේශනා කරන පින්නත්නේ ඉද භික්කවේ භික්ඛු චක්ඛුං මඤ්ඤති. මහණෙනි මේ ශාසනය ඉද කියලා කියන්නේ පින්නත් මේ ශාසනය. මොකද පින්නත්නේ වෙනත් ශාසනවල මේ සිදුවීම කිසිදු ශාසනයක ඇත්තේ නැහැ. මේ දේශනා කරන මේ පරියාය වෙනත් කිසිදුම ශාසනයක කිසිදුම පුද්ගලයෙකුට අවබෝධ කරගන්න බැරි ස්වම්භූ ඥාණයෙන් අවබෝධ කරගන්න බැරි ධර්මතාවයක් තථාගතයන්න් වහන්සේ ඒ නිසයි මේ ශාසනයේ භික්ෂුව චක්ඛුං මඤ්ඤති. පින්වත්නි ඇස මඤ්ඤණා කරන්නේ නැහැ කියනවා. චක්කුස්මින් මඤ්ඤති. මම ඇසෙහි ඉන්නවා කියලා මඤ්ඤති මඤ්ඤණා කරන්නේ නැහැ. චක්ඛුතෝ මඤ්ඤති. ඇසෙන් බාහිර මම ඉන්නවා කියලා හෝ සත්පුද්ගලෝ ඉන්නවා කියලා මඤ්ඤණා කරන්නේ නැහැ. චක්ඛුම් මේති මඤ්ඤති. ඇස මගේ කියලා මඤ්ඤණා කරන්නේ. මොකද්ද පින්නත් මේ ඇස මගේ කියලා මඤ්ඤණා කරන්නේ? ඇස කියලා මඤ්ඤණා කරන්නේ? එතකොට පින්නත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පේන රූපේ මේ වෙලාවේදී පින්නත් ඔය නැත්තම් යම් කිසිම හෝ දෙයක් දිහා බලාගෙන ඉන්නවා නම් මෙතන මේ පෙනීම තුල අපිට තියෙනවා මම බලන් ඉන්නවා කියන දෙයක් තියෙනවා. මට සාපේක්ෂව බාහිර දෙයක් තියෙනවා. ඒ සාපේක්ෂ වූ දේ දිහා බලන් ඉන්නවා. එතකොට දෙපැත්තක් පැනවෙනවා. බාහිර දෙයක් දිහා බලාගෙන ඉන්නවා. ආධ්‍යාත්මයේ දෙයක් තියෙනවා. ආධ්‍යාත්මයේ මම ඉන්නවා. මේ මම කියන කෙනා බාහිර දිහා බලාගෙන ඉන්නවා. පින්නත් අපිට ඕක සමහරක් විට එකපාරටම මනසට එන්නේ නැති වෙන්න පුළුවන්. කල්පනා කරලා බලන්න පින්නත් යම් කිසිම දෙයක් දිහා බලාගෙන මොකද්ද මෙතන වෙන සිදුවීම කියලා. එතකොට හිතෙනවා මොකද්ද හිතෙන්නේ හැම නිතර මම ඉන්නවා මම මේ රූපේ දිහා බලනවා. එතකොට හැම නිතරම මම කියලා කෙනෙක් කියලා පැනවෙන්නේ මොකක් නිසාද? ආත්මය නිසා, අස්මිමානය නිසා. එතකොට මේ තියෙන දේ අතීතයේ තිබුණා අනාගතයේ තිබුණා කියලා මේ විදිහට පින්වත්නි මේ 11 ආකාර රූපයකට මේක විහිදිලා යනවා. එතකොට මේ පේන දැක්ම මගේ. යම් කිසි දෙයක් දිහා බලනවා නම් මේ පේන දැක්ම මම බලන්නේ මගේ දැක්මක්. යම් කිසිම සද්දයක් ඇහෙනවා නම් බාහිර සද්දයක් දිහා මම කන් යොමු කරනවා. කන් යොමු කරන්නේ කවුද? මම. යම් කිසි ස්පර්ශයක් වෙනවා නම් ගඳ සුවඳක් දැනෙනවා නම් ආහාරයක් ගන්නවා නම් මේ විදිහට වෙනත් මේ ආයතන පහට යම් කිසි අරමුණක් එනවා නම් ඒ තුල මම නිතැතින්ම එදිලා තියෙනවා. පින්වත්නි මේක කොයිතරම්නම් පිළිකුල් සහගතයිද මේ අවිද්‍යාව කියන එක. පින්වත්නි අද අපේ ශරීරයේ පින්වත්නි එකදු හෝ කොටසක් ඇත්තේ නැහැ සුබයි කියලා ගන්න. ඊ타මත්ම දුර්ගන්ධයන්ගෙන් යුක්ත වූ පිටකින් පින්වත්නි අපි සුවඳවත් කරා වූ ශරීරයක්. එතකොට යම් කිසි වෙලාවකදී මේ නව දොරකින් වෑහෙන කුණපයන් පින්වත්නි ඔයත්තන් මමත්වයකින් තොරව ගන්නවාද? මමත්වයකින් යුක්තවම අපි මේ නව දොරකින් වෑහෙන දේවල් මගේ කියලා ගන්නවා. පින්වත්නි බාහිර තියෙන යම් කිසිම හෝ අපි පින්වත්නි හිතමුකෝ අපි දකිනවා යම් කිසි පිළිකුල් සහගත දෙයක් බාහිරින් තියෙනවා. මේ පිළිකුල් සහගත දේ දිහා බලන්නෙත් අපි මොකෙන්ද? ආත්මවාදයෙන්මයි. මම මගේ කියන හැඟීමෙන්මයි. එතකොට ඒකයි පින්නත් මේ සියලුම ලෝකයේ තියෙන සුභ හෝ වේවා අසුභ හෝ වේවා ප්‍රිය හෝ වේවා අප්‍රිය හෝ වේවා පිළිකුල් හෝ වේවා අපිළිකුල් හෝ වේවා මේ සියලුම දේවල් මමත්වයෙන් මඤ්ඤණා කරනවා. මේ ලෝකෙ පින්නත් සුභයි කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. සුභයි කියලා ගන්න කිසිදු දෙයක් ඇත්තේ නැහැ. මොකද පින්නත් අපි ගත කරන්නේ අවිද්‍යාවෙන් යුක්ත වූ ලෝකයක.
අපිට අවිද්‍යාවෙන් මුක්ත වුණාට පස්සේ අවිද්‍යාවෙන් මිදුණාට පස්සේ අපිට සුබයි කියලා දෙයක් අහුවෙන්නේ නැහැ. පින්වත්නි, ඒ නිසා උත්සාහවත් වෙන්න මේ කියන දහම් පරයය තමයි පින්වත්නි නිර්වාණය නිවන මේ ලෝකෙ මිදීම කියලා කියන්නේ. කිසිදු මඤ්ඤණාවක් ලෝකේ ඇත්තේ නැහැ. ස්කන්ධ ධාතු වශයෙන්ද මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. යාවතා භික්කවේ කන්ද ධාතු ආයතනං තම්පින මඤ්ඤති. මේ ලෝකේ ස්කන්ධ ධාතු ආයතන කියලා ටිකක් තියෙනවා පින්නත් මේකද රහතන් වහන්සේට මේ ලෝකේ ස්කන්ධ වශයෙන් අහු වෙන මඤ්ඤණාවක රහතන් වහන්සේට මේ ලෝකෙ පින්නත් ස්කන්ධ වශයෙන් මඤ්ඤණා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ධාතු වශයෙන් ආයතන වශයෙන් මඤ්ඤණා කරන්න දෙයක් ඇත්තේ නැහැ නෙවෙයි පින්වත්නි. දෙයක් හසුවන්නේ නැහැ. එතකොට සියලුම දෙයින් ධර්ම සහ අධර්ම කියන සියලුම දෙයින් මුක්ත වුණ තැනක් මිදුණු වුණ තැනක් තමයි රහත් ඵලය කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේට අද අපි රහතන් වහන්සේ නමක් කියනකොට අපිට ඒද ආත්ම භාවයකින්මයි අපි පරිහරණය කරන්නේ. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියනකොට අපිට රහතන් වහන්සේ කෙනෙක් බාහිරේ ඉන්නවා රහතන් වහන්සේ නමක් කියලා අපේ පැත්තේ මඤ්ඤණා කරන මම ඉන්නවා. දෙපැත්තක් හසු වෙනවා. එකම ආත්මවාදය. වෙනත් මේ බාහිර ආත්මයක් හෝ ආධ්‍යාත්මික ආත්මයක් නෙවෙයි. ආධ්‍යාත්මික මේ නාම රූප ධර්මතා තුළම ඇති වෙන ආත්මවාදයමයි. අපි නමුත් දකින්නේ මේ ආත්මය කියන දේ 11 ආකාර රූපයකට බහලලා. පින්වත්නි මේ තාක් විස්තර කරේ යම් විදිහකින් මේ සූත්‍ර දේශනාව ගැඹුරු වේ හැකි ඇතමෙකුට පින්වත් මෙපමණ වෙලාවක් විස්තර කරේ සාරාංශ වශයෙන් ගත්තොත් එහෙම මේ ලෝකයේ සියලුම දේවල් ඔයත්තන් නුවණින් කල්පනා කරලා බලන්න පොඩි කාලේ ඉඳන් මේ තාක් තිබුණු මඤ්ඤණාවක් පමණයි. මේ මඤ්ඤණාවන්ගෙන් සියලුම මඤ්ඤණාවන්ගෙන් මිදුන තැනක් තමයි රහත් ඵලය කියලා කියන්නේ. එතකොට අපි මෙතෙන් පටන් කතා කරන්න පින්වත්නි මේ මඤ්ඤණාවෙන් මිදෙන්නේ කොහොමද? අපිට යම්කිසි ආලෝකයක් යම්කිසි තැනක තියෙනවා නම් ඒ ආලෝකය හොයාගෙන යන්න පාරක් තියෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහැ වශයෙන් මඤ්ඤණා කරන්නේ නැහැ. ඇහැ මගේ කියලා මඤ්ඤණා කරන්නේ නැහැ. ඇහෙන් බාහිරයි කියලා මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ වගේම කන මගේ කියලා මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. මම කනෙහි ඉන්නවා කියලා මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. මේ විදිහට ඇස කන නාසය දිව ශරීර මනස කියන මේ ආයතන හයම පින්වත්නි අද මඤ්ඤණාවක් තියෙනවා. මේ මඤ්ඤණාවෙන් මුක්ත වුණක් තැනක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් පින්වත්නි මේ මඤ්ඤණාවෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණාව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකීම මාත්‍රයක් පමණයි, ඇසීම මාත්‍රයක් පමණයි. යම් කිසි විඳීමක් තියෙනවා නම් විඳීම මාත්‍රයක් පමණයි. ශරීරයට යම් කිසි ස්පර්ශයක් තියෙනවා නම් දිවට යම් කිසි ස්පර්ශයක් තියෙනවා මේ විඳීම මාත්‍රයක් ස්පර්ශ මාත්‍රයක් පමණයි. නමුත් මේ ධර්මතා ටිකක් ඇති වෙන තැනක අද අපි හිතාගෙන ඉන්නවා ඇහැට රූපයක් එනකොට මෙතනදී අපිට පේන පින්වත්නි දේවල් කාරණා සත්ව පුද්ගලයෝ වශයෙන් නානාවිද නානත් වූ ලෝකයක් අද අපිට තියෙනවානේ. මේ නානත් වූ ලෝකයෙන් මිදිලා ඒකත් ස්වභාවයකට එන්න ඕන. ඒකට තමයි පින්නත් මේ රූපයක් වශයෙන් දකින්න. දැකීමක් වශයෙන් දකින්න. මේ දැකීම තුල දකින්නට එපා ආත්මවත් වූ අනාත්මවත් වූ දේවල් කාරණා. මේ වෙලාවේදී පින්නත් ඇහැට රූපයක් පතිත වෙනකොට මේ පතිත වෙන රූපේ වර්ණ සටහනක්. මේ පතිත වෙන රූපේ වර්ණ මාත්‍රයක් රූප මාත්‍රයක් පමණයි. මේක රූප මාත්‍රයෙන් අවතින්න. පින්වත්නි මඤ්ඤණා කරන්න එපා අම්මා තාත්තා ඉන්නවා දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා මේ ඇහැට පේන යම්කිසි මේ මොහොතේ යම්කිසි රූපයක් තියෙනවා නම් පින්වත්නි හොඳට සිහි කල්පනා කරන්න මේක රූප මාත්‍රයක් පමණයි. ඔයත්තන්ගේ මේ වෙලාවේදී යම්කිසි ඇහැට රූපයක් පතිත වෙනවා නම් මේක රූප මාත්‍රයක් පමණයි. අරමුණු කරලා බලන්න එපා. රූපේ මේ දේ කියලා අරමුණු කරලා බලන්න නැතුව ඒකත් ස්වභාවයකින් එකම වූ ස්වභාවයකින් මුළු පේන අවකාශයම රූප මාත්‍රයක් කියලා මෙනෙහි කරන්න. යම් කිසි සද්දයක් එනකොට මේ සද්දය තුළ දකින්න එපා නොඑක් දේවල්. මේ අහවල් කෙනා මට කතා කරනවා මේ අහවල් කෙනා අහවල් දේ ගැන කතා කරනවා කියලා මේ
කනට අපි නානත් ස්වභාවයක් තියෙනවා. පින්නත් පොඩි කාලේදී අපිට තිබුණේ නැහැ යම් කිසි කෙනෙක් කතා කරනකොට මේ දේ කතා කරනවා. මේ අම්මා කතා කරනවා. මේ සහෝදරයෙක් කතා කරනවා කියලා අපේ කනට අපි දනන් හිටියේ නෑ අපිට මඤ්ඤණාවක්වත් කරගන්න බැරි වුණා පොඩි කාලේදී සද්දයක් කියන ගණයක්. එතකොට අපිට මේ කනට එන සද්දේ සද්ද මාත්‍රයක් වශයෙන් ඒකත් ස්වභාවයකට ගන්න. ඒ වගේම නාසයට යම් කිසි ගඳක් සුවඳක් එනවා නම් පින්නත් මේක දකින්න එපා අහවල් දේ කියන එක. මොකද අපි ගත්තොත් පින්නත් යම් කිසි ආහාරයක සුවඳක් ආවොත් පින්නත් මේ ආහාරය අපේ නහය තුලට ගියේ නැහැනේ. එතකොට අපිට ආවේ යම් කිසි වේදනාවක් නාසයට. මේ වේදනාව මාත්‍රයෙන් නවත්තන්න. යම් කිසි ආහාරයක් ගන්නකොට පින්නත් දිවට දැනෙන්නේ රස මාත්‍රයක්. මොකද දිව නිරාගෙන දිව ඇතුළට මේ ආහාරයන් කිඳා බහින්නේ නැහැ. යම් කිසිම වේදනාවක් දිවට දැනෙන්නේ. යම් කිසිම වේදනාවක චලනයක් දිවට දැනෙන්නේ. එතකොට මේක වේදනා මාත්‍රයක් මිදී මාත්‍රයක් කියන තැනකින් අපි මෙනෙහි කරන්න ඕන. ශරීරයට යම් කිසි ස්පර්ශයක් දැනගෙනකොට මේ ස්පර්ශ මාත්‍රයක් කියන තැනකින් අපි මෙනෙහි කරන්න ඕන. පින්නත් යම් කිසි කෙනෙක් ඇවිත් පිටිපස්සෙන් ශරීරය ස්පර්ශ කරොත් අපි දන්නේ නැහැ කවුද ස්පර්ශය කරේ කියලා. එතකොට අපිට බලන්න වෙනවා හිස හරවලා කවුද ස්පර්ශ කරේ කියලා. එතකොට අපි කරන්නේ මොකද්ද නිතරම අපි මේ ශරීරයට යම් කිසි ස්පර්ශයක් වෙනකොට මේ ස්පර්ශයට නිතරම රූපයක් ගැට ගන්නවා. මේ ආයතන ගැට ගන්න නිසා තමයි අද අපිට මේ ලෝකෙ මිදීමක් නැතුව එක්කහු ලෝකයක් තියෙනවා. එක ලෝකයක් තියෙනවා. ඝටිත වූ ලෝකයක් තියෙනවා. සංයෝජනයන්ගෙන් යුක්ත වූ ලෝකයක් තියෙනවා. බැඳුණු ලෝකයක් තියෙනවා. අපි පෙන්නත්නේ දැන් අම්මා කියන සද්දය ඇහෙනකොට මේ වෙලාවේදී මගේ අම්මා මෙතන නැති වෙන්න පුළුවන්. නමුත් මම අම්මා කියන සද්දය එනකොට මේ වෙලාවේදී මනස ඇතුලෙන් වර්ණ සටහනක් උපදවා ගන්නවා. එතකොට මේ අපි නිතරම කරන්න පින්නත් ඔයත් මේ මොහොතේ විනාඩි එක කාලයක් පින්නත් හොඳට බලන්න කල්පනා කරලා මේ කල්පනා කරන හැම දෙයකම අපි ආයතන ටික ගැට ගන්නවා. මේ ආයතන ටික ගැට ගහලා තමයි අපි මේ ලෝකේ හදාගන්නේ. එතකොට මේ වෙලාවේදී අපිට ආහාරයක් මතක් වෙනවා වෙන්න පුළුවන්. යම් කිසි නෑදෑ කෙනෙක් දරුවෙක් මතක් වෙන්න පුළුවන්. ඒ වගේම පින්නත් මේ වෙලාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටත් ඔයත් ආයතන ටික ගැට ගහගෙන තමයි ශ්‍රවණය කරන්නේ. මේ ආයතන ටික ගැට ගැහුවේ නැති වුණා නම් පින්නත් ඔයත්න්ට අද බණ ඇසීමක් ඇත්තේ නැහැ. ඔයත්න් මේ ඇහැට එන රූපය වර්ණ සටහනක් කියලා තැනකින් නැවතුවොත් ඒ වගේම මේ ඇහෙන සද්දේ සද්ද මාත්‍රයක් කියන තැනකින් පින්වත්නි මෙනෙහි කරොත් යෝනිසෝ මනසිකාරය කරොත් පින්වත්නි මේ සද්දේට කොහෙන්ද බණ කීමක් මේ සද්ද මාත්‍රය තුල කොහෙද බණ කීමක් තියෙන්නේ මේ සද්ද මාත්‍රය පිරිමි ශබ්දයක් හෝ යම් වූ ශබ්දයක් කියන තැනක් ඔයත්තන්ට කවදා හෝ ශබ්දය තුලින් ඇවිත් කිව්වද මේ සද්දේ සද්ද මාත්‍රයක් පමණයි මේ ශබ්ද මාත්‍රය තුල බණ කීමක් කියනවා කියලා දෙයක් තියෙනවා නම් මේ ශබ්දය ඇහෙනකොට පිටරට ඉන්න කෙනෙකුට උනත් විදේශික කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ බණක් කියනවා කියලා. මේ බණක් කියනවා මේ ධර්ම දේශනාවක් කරනවා කියන එක මේ ආශ්‍රවයන් ගැට ගැහුවේ මේ සංස්කාරයන් ගැට ගැහුවේ අපි විසින්. මේ සංස්කාරයන් ගැට ගහන්න නැතුව සංස්කාරයන්ගේ සමතයකටපත් වෙන්න ඕන පින්වත්නි. සබ්බ සංකාර සියලු සංස්කාරයන් සමතයකටපත් විය යුතුයි. එතකොට මේ කනට එන සද්දය මේ වෙලාවේදී මෙනෙහි කරන්න මේ ධර්ම ශ්‍රවණය කරනකොට පින්වත්නි මේක ශ්‍රවණ මාත්‍රයකටම සූදානම් වෙලා ශ්‍රවණය කරන්නේ නැතුව මේ වෙලාවේදී මේක ක්‍රියාවට නංවන්න ඕන. මේ වෙලාවේදී මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන. එතකොට තමයි මේ දහම් කාරණාවන් දේශනාවන් වල අර්ථයක් තියෙන්නේ සහ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නේ. මොකද කෙලෙස් වලින් ආකූල වෙලා මේ කාරණාව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට මේ සද්ද මාත්‍රයක් වුණොත් පින්නත් ඔය ඇත්තන්ට මේකේ ධර්ම දේශනාවක් තියනවාද? මේ ඇහැට එන රූපය රූප මාත්‍රයක් වුණොත් පින්නත් ඔය ඇත්තන්ට
ස්වාමීන් වහන්සේ නමක් හෝ ධර්මයක් ශ්‍රවණය කරනවා කියන තැනක් හෝ තමන්ගේ දෙමව්පියෝ හෝ ගෙදරක් අහු වෙන තැනක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ගෙදරක් තියෙනකන් තමයි පින්වත්නි අපිට ගෙදරක් තියෙනවා නම් තමන්ට අම්මා තාත්තා කෙනෙක් මේ රූපය තුලින් හදා ගන්නවා නම් පින්වත්නි මේ අම්මා තාත්තා ඉන්න තාක්කල් අම්මගෙන් එන දුක තාත්තගෙන් දරුවන්ගෙන් එන දුක ලෝකෙන් එන දුක අපිට තියෙනවා. එතකොට ප්‍රිය මනාප වූ ස්වභාවයක් තියෙනවා අප්‍රිය අමනාප වූ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි පින්නත් මේ නාසයට දිවට ආහාර ගන්නකොට අපි මෙනෙහි කරන්න ඕන මේක විඳීම් මාත්‍රයක්. නාසයට යම්කිසි ගඳක් සුවඳක් එනකොට මේක පින්නත් ගන්ධ මාත්‍රයක්. මේක පින්නත් සමහර විට අපිට හිතෙන් ගෙනල්ලා දෙන්න පුළුවන් නෑ මේක මේ ආත්ම වූ දෙයක් තියනවා ලෝකේ. මේ මගේ අම්මා ලෝකේ ඉන්න මේ ගෙදර තියෙනවා. මේ බණ ඇසීමක් තියනවා කියන එක හිතට ගෙනල්ලා දෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ හුරු කරපු දේ සහ මේ හිතේ තියෙන ක්ලේශයන්ගේ ස්වභාවය. එතකොට අපි කරන්නට ඕන මේක වර්ණ සටහනක් කියන එක කියනවා නෙමෙයි හිතින් කියවනවා නෙවෙයි අපි නුවණකින් යුක්තව තේරුම් ගන්න ඕන ඇත්තට මෙතන මේ වර්ණ සටහනක් නේද තියෙන්නේ. ශරීරයට මේ වෙන්නේ ස්පර්ශ මාත්‍රයක් නේද? පින්නත් මේ ස්පර්ශයට තැනක් නැහැ. දැන් අද අපිට ශරීරයට ස්පර්ශයක් වෙනකොට ස්පර්ශ වෙන තැනක් තියෙනවා. ඒකේ ළඟදුර ස්වභාවයක් තියෙනවා. අතීත අනාගත ස්වභාවයක් තියෙනවා. පින්නත් මේ ක්ලේශයන් නිසාමයි ගෙනත් දෙන්නේ. අපිට සිතුවිලි නැමැති මේ ක්ලේශයන් එන නිසාමයි ගෙනත් දෙන්නේ. එතකොට අපිට මේ සියලු සංස්කාරයන් සමතයකට පත් වෙනකොට පින්වත්නි අපිට මේ ස්පර්ශය වෙන තැනක් ඇත්තේ නැහැ. මේක ස්පර්ශයයි කියලා දෙයක් ඇත්තේ නැහැ. එතකොට මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ පින්වත්නි යෝනිසෝ මනසිකාරය කරනකොට මේ ඇහැට එන්නේ වර්ණ සටහනක් කනට එන්නේ ශබ්ද මාත්‍රයක් නාසයට විඳීමක් දිවට විඳීම් මාත්‍රයක් රස මාත්‍රයක් ශරීරයට ස්පර්ශයක් කියලා පින්වත්නි නොබෝ කාලයක් යනකොටම පින්වත්නි සමහර විට දවසක් දෙකක් යනකොට මේ නානත්ත් ස්වභාවයෙන් මිදලා ඒකත් ස්වභාවයකට එනවා. බුදුරජාණන් වහන්සේ නිවන දවස් 7කට පනවනවා. රහත් ඵලය නිවන මාර්ගඵලයන් දවස් 7කට පනවනවා. පින්වත්නි ආනන්ද තෙරුන් වහන්සේ එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ නිවන ඒ තරම්ම අපහසුත් නැහැ. වෙනත් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මා හේවං ආනන්ද එහෙම කියන්න එපා. මේ අවිද්‍යාව නොදන්නාකම නිසා තමයි සංසාරේ සත්‍යය මෙච්චර කාලයක් මෙපමණ කාලයක් තුරාවටම සසරේ ඇවිදින්නේ. පින්වත්නි ඔය ඇත්තන් මේ කාරණා වඩනකොට සමහර විට ඔය ඇත්තන්ටත් ඒ සිතුවිල්ල එන්න පුළුවන්. ආනන්ද තෙරුන් වහන්සේට ආපු ඒ සිතුවිල්ල ඒ පැනය ඔයත්නන්ටත් එන්න පුළුවන්. මොකද පින්නත් මේ ධර්මයේ අද මේ කාරණාව කරනකොට පින්නත්නි නොබෝ කාලයකින් බොහෝ වූ කෙලස් ගෙවෙනවා. ඒකට ශ්‍රද්ධාව වීරිය කියන දේ අවශ්‍යයි. සමහරක් කෙනෙක් භාවනා කරනකොට ඒ අය කියන කාරණාවක් තමයි නිතර මේ යෝනිසෝ මනසිකාරය මතක් වෙන්නේ නැහැ. භාවනා කරන්න ඕන කියන එක මතක් වෙන්නේ නැහැ. පින්නත්නි ඇතම් කෙනෙක් කියන කාරණාව තමයි එයාට භාවනා කරද්දී සිහි කල්පනාව නැහැ භාවනාව අමතක වෙලා යනවා කියන කාරණා. පින්නත් භාවනාව අමතක වෙන්නේ මුලින් මතක් කරා වගේ බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව නැති නිසා. ඒ වගේම මේ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව වීරිය කියන කාරණාව අඩුකම නිසා මේ ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවය නිසා තමයි අපිට එහෙම දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ සුබයි කියලා ගණනවා. ඒකෝ ලෝකේ සුබයි නම් අපිට නිවන් දකින්න ඕමනාවක් නැති වෙනවා. අපිට බොහෝ සෙයින් දුකටපත් වෙලා නම් පින්වත්නි අපිට මේ ලෝකේ පීඩාකාරී නම් අපි ලෝකේ කලකිරිලා නම් පින්වත්නි අපිට වහවහ මේ ධර්ම මාර්ගය අපි වඩනවා. එතකොට යම්කිසි කෙනෙක් යම්කිසි වෙලාවක ධර්ම මාර්ගයේ තුල මන්දගාමී වෙනවා නම් වීරිය නැතිකම සහ ශ්‍රද්ධාව ඡන්දය කියන මේ කාරණාව ටික නැතිකම. ඒ නිසා පින්වත්නි මේ කාරණා ටික දැනගෙන මේ සසරේ ස්වභාවය මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන වීරිය කරන්නට ඕන. මේ විදිහට අපි අපේ ඉන්ද්‍රියන් ප්‍රගුණ කරගෙන මේ විදිහට අපි ආයතන පහ බලනකොට පින්වත්නි
දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියන තැනකින් පින්වත්නි අපිට ඒකත් ස්වභාවයක් පැන නගිනවානේ. ආයතන පහේම ඒකත් ස්වභාවයක් ස්පර්ශ මාත්‍රයක් කියන තැනකට යනවා. එදාට ස්පර්ශය වෙන තැනක් අපිට හමුවන්නේ නැහැ. මේ විදිහට මේ ඒකත් ස්වභාවයකට ආවයින් පසුව පින්වත්නි අපිට මන ආයතනෙ උපදිනවා. මන ආයතනෙ පේන්න ගන්නවා. මන ආයතනෙ පේන්න ගත්තයින් පස්සේ ටිකින් ටික පින්වත්නි අපිට ස්පර්ශය කියන කාරණාවත් මනස පැත්තෙන් හටගෙන නැති වෙන සිතුවිල්ලක්. අපි ඒකට කියන පංච උපාදානස්කන්ධයේ උදේවැය. පින්වත්නි මනසට අපි හිත ගත්තයින් පස්සේ කුම්මෝපන් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වගේ සියලු ආයතනයන් වල ඉදිබුවා කියන සත්‍යයා ඉබ්බා කියන සත්‍යයා හිස පෙරටු කරගත්ත තමන්ගේ අවයව කබලෙහි බහලා ගත්තට පස්සේ පින්වත්නි අපිට මේ බාහිරින් එන දුකක් ඇත්තේ නැහැ. මේ බාහිර කියලා කියන්නේ පින්නත් කබලින්කාර ආහාරය තුල අපි බැසගෙනයි අපි ඉන්නේ මේ ආයතනයන් ටික විහිදුවාගෙන ඉන්නකොට. අපි ඇස් පරිහරණය කරනවා නම් කන පරිහරණය කරනවා නම් පින්නත් මේ ආයතන පහ පරිහරණය කරනවා නම් අපි කබලින්කාර ආහාරය තුල අජ්ජෝසාය තිට්ඨති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මේකේ මනාකොට සතුට වෙනවා. මනාකොට කියන මුල් බැසගෙන සිටිනවා. පින්නත්නි එතකොට අපි දවසක් එනවා මේ ඒකත් ස්වභාවයකින් මන ආයතනය තුලට පැමිණෙන. එතකොට මන ආයතනය තුල හටගෙන නැති වෙන මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්න. එදාට තමයි පින්නත්නි අපි හරියාකාර ලෝකේ අනිත්‍ය ස්වභාවය දකින්නේ. මේ බාහිර අනිත්‍යයක් නෙවෙයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීමමයි මන. එතකොට පින්වත්නි මේ විදිහට පංච උපාදානස්කන්ධයේ උදේවැය දකිනකොට මේ සිතුවිලි වල හටගෙන නැති වෙන නිරුද්ධ වෙන ස්වභාවය දකිනකොට පින්වත්නි අපිට බාහිරයක් කියන තැනකට හිත දිව යන්නේ. මේ වෙනකොට අපිට අතීත අනාගත කියන අන්ත දෙකම අතහැරිලා බාහිරයි කියන අන්තය අතහැරිලා. එතකොට ආධ්‍යාත්මය තුල පිහිටාගෙන ආධ්‍යාත්මය ඇත්ත කරගෙන එදාට මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනවා. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට පින්නත්නි අර කලින් ආයතනවල හරයක් තිබුණේ නැහැ වගේ අපිට මේ මන ආයතනයේ උපදින ධර්මතාවයක් පමණයි. අම්මා කියලා සිතුවිල්ලක් එනවා නැති වෙනවා. ඒ වගේම යම්ම වූ සිතුවිලි ධාරාවක් එනවා නම් ගෙදර හෝ දොර හෝ කියලා යම්කිසි මේ සිතුවිලි පින්නත්නි බාහිරින් අපි මිදුනට සිතුවිලි මේ විනාශයක් නැහැ. සිතුවිලි මේ නැවතීමක් නැහැ. සිතුවිලි එනවා නමුත් බාහිරයි කියන ගණයකට යන්නේ නැහැ. එතකොට මේ ආධ්‍යාත්මයේ හටගන්න යම් වූ සිතුවිලි ටිකක් තියෙනවා නම් මේ හටගෙන නැති වෙනවා. එදාට බලන මේ හටගෙන නැති වෙන මේ ධර්මතාවයක්. මේ හටගෙන නැති වෙන එදා අම්මා කියලා දැක්ක බාහිර දේ අවිද්‍යාවෙන් යුක්තමයි. එතකොට අම්මා කියලා මට මෙපමණ කාලයක් තිබුණේ හටගෙන නැති වෙන පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධයක් තිබුණු තැනක එයි ඇත්ත නොදන්නාකම නිසා මම බාහිරින් අම්මා කෙනෙක් දැක්කා. පින්වත්නි එතකොට මේ හටගෙන නැතින පංච උපාදානස්කන්ධෙත් ස්පර්ශයක් ආයතන 6ම ස්පර්ශ මාත්‍රයක් පමණයි. එතකොට අපි මේ වෙනකොට කබලින්කාර ආහාරයෙන් මිදිලා පස්ස ආහාරය මොකද්ද කියන කාරණාව වෙලා. නැත්නම් මේ කාරණාව අපි යෝනිසෝ මනසිකාරය කරනකොට මේ ආයතන මේ ආහාර වලින් මිදෙන එක වෙන්නේ ඉබේටමයි. එතකොට අපි කබලින්කාර ආහාරයෙන් මිදුනේ ආයතන පහෙන් මිදලා මන ආයතන මට්ටමට ආවා. මන ආයතන තුල මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට මෙතනත් මේ ස්පර්ශ මාත්‍රය පමණයි. හටගෙන නැති වෙන ධර්මතාවයක් පමණයි. මේ තුලත් අම්මා කෙනෙක් මේ ගෙදරක් දොරක් කියලා මේ ලෝකයක් මම හදාගෙන වින්දේක මේ සිතුවිලි වලට කොහොමද පින්නත් අපි අම්මා කෙනෙක් කියන තැනක් පනවන්නේ. එතකොට මේ ලෝකේ යම්කිසි ඝන ස්වභාවයක් අපිට ආත්ම ස්වභාවයක් තිබුණා නම් පින්නත් මේ හටගෙන නැති වෙන සිතුවිලි වලට අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ අම්මා කෙනෙක් ඇතුල් කරන්න දරුවෙක් ඇතුල් කරන්න. මේක සිතුවිලි මාත්‍රයක් පමණයි. හටගෙන නැති වෙන මේ පංච උපාදානස්කන්ධෙත් පින්නත් ඇත්ත දකිනකොට දවසක් එනවා විඥාන ආහාරයටපත් වෙනවා. විඥාන ආහාරයට පින්නත්නේ එදාට අපිට මේ සිතුවිලි ගොන්න ඉක්මවලා විඥාන කෘත්‍යයක් පමණයි. පින්නත්නේ විඥානය කියනකොට අද අම්මා දැනගන්න ස්වභාවයක් අපේ මනස් පැත්තෙන් ඔයත්තන්ට තේරෙනවා. මම ලෝකේ දැනගන්නවා අහවල් දේ මම දන්නවා කියලා කතා කරනවානේ. එතකොට නමුත් අපි අද කතා කරන්නේ බාහිර ලෝකයක් කෙලෙස් සහිතව. මෙන්න මේ විඥාන කෘත්‍යය එදාට
මේ සිතුවිලි වලිනුත් අපි මුක්ත වෙලා දැන ගැනීම මාත්‍රයක්. එතකොට පින්නත් මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය වල මෙතනත් හරයක් අර්ථයක් නැහැ වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙසෙල් ගස හැරුවයින් පසුව කෙසෙල් ගස ඇතුළ බැලුවයින් පස්සේ හරයක් නැහැ වගේ මේ පංච උපාදානස්කන්ධය තුලත් හරයක් ඇත්තේ නැහැ. ගන්න දෙයක් ඇත්තේ නැහැ. අම්මා කෙනෙක් පනවන තැනක් ඇත්තේ නැහැ. හටගෙන නැතින ධර්මතාවයක් පමණයි. එතකොට පින්නත් මෙහෙම බලනකොට දවසක් එනවා විඥානයේ ගෝචර වෙන විඥාන ආහාරයේ ගෝචර වෙන එදාට පින්නත්නි අපිට මේ පංච උපාදානස්කන්ධේ දැන ගැනීම කෘත්‍යයක් පමණයි ඇති වෙන්නේ. එතකොට මේ කාරණාව කියනකොට පින්නත්නි ආධ්‍යාත්මිකය තුල යම් මට්ටමකට මඤ්ඤණාවක් ඉන්නවා. නමුත් බාහිරින් සම්පූර්ණව මිදිලා. බාහිර කියලා ලෝකේ බාහිර කියලා අද අපිට මේ පේන තියෙන ලෝකෙන් අපි සම්පූර්ණව මිදිලා. එතකොට නමුත් අපි ආධ්‍යාත්මික තුල තවමත් පංච උපාදානස්කන්ධය තුල හිරවීමක ඉන්නවා. එතකොට එදාට මේ විඥාන කෘත්‍ය පමණයි කියලා පංච උපාදානස්කන්ධෙත් උදේවැය මේ විදිහට බලනකොට පින්නත් විඥාන කෘත්‍යයක් පමණයි මේ වෙන්නේ කියන කාරණාව අවබෝධ වෙනවා. විඥාන කෘත්‍යයක් පමණයි දැන ගැනීම මාත්‍රයක් පමණයි. අම්මා කියලා මට මනසට පංච උපාදානස්කන්ධයක් එනකොට දැන ගැනීම මාත්‍රයක් පමණයි කියන දැන ගැනීම කෘත්‍යයක් පමණයි කියන දේ තේරුමකට යනවා දැන ගැනීමකටපත් වෙන විඥාන ආහාරයටපත් වෙන. පින්හත්නි විඥානය කියන කාරණාවත් අපි විඥානය කියන එක සකස් කරගත්ත දෙයක් සංකත වූවක් කියන කාරණා එතනත් යෝනිසෝ මනසිකාරයේ යෙදුවයින් පස්සේ පින්හත්නි විඥාණයෙන්ද මිදෙන දවසක් එනවා. අන්න එදාට සුදුසුයි මෙන්න මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු සබ්බ මඤ්ඤිත සමුග්ඝාත සප්පායම් සියලු මඤ්ඤණාවන්ගෙන් දුරු වුණ නැති වුණ ප්‍රතිපදාව. එදාට පින්නත් මේ විඥාණයෙන්ද මිදුණයින් පස්සේ අපිට ලෝකේ කිසිදු මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. ඒකයි කිව්වේ ස්කන්ධ ධාතු වශයෙන්ද මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. පින්නත් ආපහු බලන්න මේ ඉහළට ඇදීගෙන ගිය ප්‍රතිපදාව ආපහු පසුපස්සට බැස්සොත් අපිට විඥානය කියන දෙයෙන් අපි මනෝ සංචේතනාවට එනවා. මනෝ සංචේතනාව කියන මට්ටමේදී අපි සිතුවිලි ඇත්ත කරගෙන අපි ලෝකයක් විඳිනවා. ඉන්පසු පස්ස ආහාරයට එනවා. මේ ආයතන වලට අපිට ස්පර්ශයක් දැනෙන්න ගන්නවා. ඒ වගේම කබලින්කාර ආහාරය කියන මේ ආපස්සට ආවයින් පස්සේ කබලින්කාර ආහාරයේදී තමයි පින්නත් අපිට අද ලෝකයක් ඇත්ත වෙලා මේ එළියේ ලෝකයක් තියෙනවා ලෝකයක් විඳිනවා කියන මට්ටමකට යන්නේ. එතකොට පින්නත් මේ ආහාර හතරෙන් මිදුණු කෙනාට ලෝකේ මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. ලෝකේ හඟින්න දෙයක් ඇත්තේ නැහැ. පින්නත්නි මේ තණ්හාවය ක්ෂය කිරීම මේ ආහාර හතරෙන් මිදුණු කෙනාට පින්නත්නි ලෝකේ මඤ්ඤණාවක් ඇත්තේ නැහැ. නමුත් මේ ලෝකයේ තුල ඉන්න කෙනාට පින්නත්නි මේ වගේ දර්ශනයක් කතා කරන්න මේ වගේ දර්ශනයක් හිතන්නවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසායි අද නොඑක් මත තියෙන්නේ මේ බාහිර රූපයක් තියෙනවා. බාහිර රූපයක් තියෙනවා කියලා කියන්නේ පින්නත් ආත්ම සංඥාව තුළ කිසිදු මඤ්ඤණාවක් ස්කන්ධ ධාතු ආයතන වශයෙන්වත් මඤ්ඤණාවක් නැත්නම් කොහොමද ලෝකයක් පනවන්නේ? මම රහත් වෙනවා රහත් වුණාට පස්සේ බාහිර ලෝකයක් තියෙනවා. ඒ වගේ කතාවක් අපිට අහන්න ලැබෙන්නේ පින්නත් මේ ලෝකේ මඤ්ඤණා කරන පුද්ගලයාට. ස්කන්ධ වශයෙන්වත් මඤ්ඤණාවක් නැතිනම් පින්නත් බාහිරයක් ගැන කවර කතාවක්ද? ඒ නිසා උත්සාහවත් වෙන්න පින්නත් මේ නිතරම මෙන්න මේ ප්‍රතිපදාව තුල ගිහින් සැනසීම මේ ප්‍රතිපදාව තුලින් පින්නත් සැනසීමක් නිවනක් හොයන්න අවශ්‍යයි නම් පින්නත් මේ අපිට තියෙන මේ ආයතන පහ නැත්නම් ආයතන හයෙන් මේ ඇස කන්නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ පිළිබඳව මනාව නුවණකින් ජීවත් වෙන්න ඕන. මේ මොහොතේ පටන් අපිට හිතෙන්නට පුළුවන් පසුවට මම මේ ධර්මයේ වඩනවා කියන කාරණා. පින්වත් එතකොට මේ ආයතන හයෙන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ පිළිබඳව නිතරම මෙනෙහි කරන්න. පින්වත් නිතරම මෙනෙහි කරන්න කියනකොට අපිට මේ වෙලාවේදී අපේ ගොඩක් වෙලාවට එදෙන ආයතනය තමයි ඇහැ කියන කාරණාව. ඒකට මේ ඇහැ කියන ආයතනය ඉපදුනයින් පසු මේ ඇහැට එන රූපේ රූප මාත්‍රයක් වශයෙන් දකින්න. මේ ඇහැ සහ කන කියන දේ අවදි වුණාන් පස්සේ සමහර විට අපිට ස්පර්ශය කියන ආයතනය උපදින්නේ නැහැ.
ආයතනේ අපිට ගෝචර වෙන්නේ නැහැ. පින්නත් මේ ආයතන 6න් ඇස කන නාසය දිව ශරීරය කියන ආයතනය පිළිබඳ විමසිලිමත්ව ඉන්න. එතකොට ඇහැට යම්කිසි රූපයක් එනකොට පින්නත් මේක කියවීමක් වශයෙන් කරනවා නෙවෙයි අපිට ඇහැට යම්කිසි රූපයක් එනකොට මේක රූප මාත්‍රයක් කියලා දකින්න. යම්කිසි කෙනෙක් කතා කරනකොට යම්කිසි සද්දයක් ඇහෙනකොට අපේ කන කියන ආයතන ඉපදුනොත් එතකොට මේ කන කියන ආයතනේ උපදිනකොට මේක සද්ද මාත්‍රයක් කියලා දකින්න. එතකොට අපිට මේ ඇහැ අරමුණු කරගෙන ඉන්නකොට දැන් ඔයත්තන්ට කිව්වොත් එහෙම යටිපතුල කියලා ඒ වෙලාවට ඔයත්තන්ට ඒ වෙලාවට කියන වෙලාවට උපදිනවා. එතකොට ස්පර්ශයක් දෙනවා. මේ ඒ වෙලාවට මේ ආයතනයන් හට ගන්නකොට ඒ ආයතනය පිළිබඳ විමර්ශනය කරන්න. මේ ආයතනය පිළිබඳ ඇත්ත දකින්න. එතකොට මේ ස්පර්ශයක් නේද මෙතනට වෙන්නේ මේ ස්පර්ශ මාත්‍රයක් පමණයි නේද? එතකොට මේ ඇහැට වෙන්නේ මේ රූප මාත්‍රය පමණයි නේද? මෙහෙම බලනකොට පින්නවසේ දවසක් එනවා ඇහැට පේන රූපේ අල්ලන්න බෑ. ස්පර්ශය අනිකක්, ඇහැට පේන වර්ණ සටහන අනිකක්, සද්දේ අනිකක්. එදාට මේ ලෝකේ අන්තෝ ජටා බහි ජටා කියන කාරණාවෙන් වැත්තන් මුක්ත වෙනවා, මිදෙනවා. එදාට පින්නත් නේ වැත්තන් සුදුසු මන ආයතන මනෝ සංචේතනා කියන ආහාරය කියන මට්ටමට යන්න. ඉතින් ඒ නිසා පින්නත් නේ උත්සාහවත් වෙන්න මේ කියන ධර්ම කාරණා මනසට අරගෙන වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ ධර්මයේ පින්නත් පුදුමාකාර ප්‍රණීතතරයි. ඔයත්තන්ට ලෝකේ සුබයි කියලා ගැනෙන නිසා අද ලෝකයේ තුල ඉන්නවා. මේ රසයන් අතුරෙන් උතුම්ම රසය ධර්ම රසය. කල්පනා කරගන්න මේ රැස් කරගත්තා වූ සියලුම කුසලානුභව ධර්මයන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අතිපූජනීය අවසරයි නම කියන්න. මාන් කඩවල සුදසන් ස්වාමීන් වහන්සේටත් අවසරයි. අතිපූජනීය මාන් කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් අවසරයි. අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත් මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසලානුභව ධර්මයන් එකසේ හේතු වාසනා වේවායි සාදු කියා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලුම දෙවියන්ටත් මේ කුසලානුභව ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අද දිනේදී ධර්ම දේශනා දායකත්වයේ දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි විශ්‍රාමික මහාචාර්ය අභය ඉඳුරුව මහතා සහ ඉන්ද්‍රාණි ඉඳුරුව මහත්මිය. මේ ඇත්තන් බලාපොරොත්තු වෙනවා ජනවාරි 7 වෙනි දිනට 37 වෙනි ජන්මදිනයේ සපුරන වෛද්‍ය ඉසුරු පුතණුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ දෙමාපිය දෙපළගේ ඒ ආශිර්වාදයන් සහ මේ ධර්ම දේශනාවේ කුසලානුහසින් ඒ පුතණුවන්ට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසලානුභව ධර්මය අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ඇත්තන් බලාපොරොත්තු වෙන ෆ්ලොරිඩාවේ වාසය කරන තිලක් මහත්මයාටත් මෙත්තා මහත්මියටත් පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් ඒ දෙපළටත් සහ සියලුම දෙනාට පවුලේ සියලුම දෙනාට මේ කුසලානුභව ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ජීවිතයේදීම නිවි සැනසෙන්න මේ කුසලානුභව ධර්මයන් හේතු උපනිශ්‍රේ වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. මෙතෙන් බලාපොරොත්තු වෙන දේශක ස්වාමීන් වහන්සේ සහ අනිකුත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය නිර්වාණ ලැබීමටත් අප සියලු දෙනා දහම් මඟට යෙදීමටත් ධෛර්ය හා ශක්තිය ලැබීමට ප්‍රාර්ථනා කරනවා. ඒ කල්යාණ මිත්‍ර අදහසත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වීමට මේ සියලුම කුසලානුභාවයන් හේතු උපනිශ්‍රය වේවා. එමෙන්ම නම් සඳහන් කළ අභය ඉඳුරුව මහත්මයාගේ සහ ඉන්ද්‍රාණි ඉඳුරුව මහත්මියගේ නමින් මිය පරලෝකයේ යම් කිසි ඥාති සමූහයක් ඇතනම් ඒ සියලුම දෙනාටත් පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකයේ යම් කිසි ඥාති සමූහයක් සිටිනම් ඒ සියලුම දෙනාටත් මේ කුසලානුභව ධර්මයන් හේතු උපනිශ්‍රේලා යම් කිසි දුක් ඇති ස්ථානක උත්පත්ති ලබා ඇතනම් ඒ දුකින් අත මිදේවා. සැප ඇති ස්ථානක උත්පත්ති ලබා ඇතනම් ඒ සැප තව තවත් වර්ධනය කරගනිත්වා. ඔවුනද උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලානුභව ධර්මයන් ඔවුන්ටද එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඇත්තන් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ සියලුම කුසලානුභව ධර්මයන් හේතුපනිශ්‍රේ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.